සිදුනට ආයිබෝන් පුතේ. අපි කතා කරන්නේ 10 ශ්‍රේණියේ අපි මෙතෙක් කල කරපු පාඩමේ අවසාන කොටස තමයි මෙතනදී කතා කරන්නේ. මෙතනදී මූලද්‍රව්‍ය සංයෝග ප්‍රමාණනය මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය පාඩම තමයි අපි කතා කරේ. එතකොට මේ මූලද්‍රව්‍ය සංයෝග ප්‍රමාණනය පාඩමේ අවසාන කොටස හැටියට අපි කතා කරනවා මූලද්‍රව්‍යයක සංයුජතාව සහ රසායනික සූත්‍ර ලිවීම පිළිබඳව. එන්නේ කොටස තමයි අපි මෙතනදී අපි කතා කරන්නේ. එතකොට මතක තියාගන්න මේ අපි සම්බන්ධ වෙන වීඩියෝ එකේ අපි උගන්වන මෙන්න මේ ඔයාලට මේ තිරේ දකින්න පුළුවන් දේවල් තමයි ඔයාලගේ නෝට් එක බවට පත් වෙන්නේ. එතකොට මේ නෝට් එක තමයි ඔයාලා සටහන් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ පාඩම අවසානයේදී ඔයාලට අභ්‍යාසයකුත් තියෙනවා. ඒ අභ්‍යාසය මම පහලින් අන්තිමට වීඩියෝ එකේ පුතේ ඔයාලට නම්බර් එක දාලා තියෙනවා. ඒ නම්බර එකට ඔයාලා මට WhatsApp කරන්න ඕනේ. එතකොට මම ඔයාලගේ වැරදි නිවැරදි බලලා නැවත ඔයාලටම එවනවා. හොඳයි. හොඳයි. මූලද්‍රව්‍යයක සංයුක්තාව ගැන තමයි මුලින්ම කතා කරන්නේ. මූලද්‍රව්‍යයක සංයුජතාව. දැන් මෙතන ඔයාලට පේනවා අකුරු ටිකක්. ඒ තමයි සංයුජතාව කියලා දෙයක් පේනවා. එතකොට මේ සංයුජතාව කියලා අපි හඳුන්වන්නේ. මෙතන තියෙන්නේ සාමාන්‍ය මේ සංයුජ කියන එක හැකියාව සංයෝජනය වෙනවා කියන එක තමයි මේ සංයුජ වෙනවා කියන්නේ. සංයෝජනය වෙනවා. සංයෝජනය වෙනවා කියන්නේ එකතු වෙනවා. එහෙනම් සංයුජතාව කියලා අපි හඳුන්වන්නේ එකතු වීමේ හැකියාව. එහෙනම් මේ මූලද්‍රව්‍ය එකතු වීමේ හැකියාවට තමයි සංයුක්තාවය කියලා කියන්නේ. මේ මූලද්‍රව්‍ය එකතු වෙනවා කියලා කියන්නේ මේවා රසායනිකව එකිනෙකට බැඳෙනවා. රසායනිකව එකිනෙකට බැඳෙනවා. එහෙම රසායනිකව එකිනෙකට බැඳිලා තමයි සංයෝග නිර්මාණය වෙන්නේ. ඒ සංයෝගයට අපිට මෙතනදී පොඩි අදහසක් ගන්න පුළුවන් පුතේ මේ පාඩමේදී. එතකොට බලන්න මේ මූලද්‍රව්‍යයේ සංයුක්තාවය කියලා කියන්නේ මොකක්ද? මේ අපි ගන්න මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් එක්ක රසායනිකව සංයෝජනය වෙද්දී රසායනිකව බැඳෙනකොට ඒ මූලද්‍රව්‍ය මම ඔයාලට කියලා දීලා තියෙනවා. එහෙම බැඳෙනකොට සමහර මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ වගේම තමයි සමහර මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒ වගේම තමයි සමහර මූලද්‍රව්‍ය එකතු වෙලා ඉලෙක්ට්‍රෝන අවුල තියා ගන්නවා. එතකොට රසායනික බන්ධනයක් ඇතිවීමේදී සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. ඒ තමයි එක්කෝ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා, එහෙමත් නැත්නම් පිට කරනවා, එහෙමත් නැත්නම් හවුලේ තියා ගන්නවා. එන්න ඒ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි කියනවා එම මූලද්‍රව්‍යයේ සංයුක්තාවය කියලා. එහෙනම් සංයුක්තාවය කියන එක අපෙන් අහනවා විභාගෙට. එතකොට සංයුක්තාවය කියන්නේ මොකක්ද කියලා આવොත් අපි මේ සම්පූර්ණ විස්තරේ කියන්න ඕනේ. මූලද්‍රව්‍යයක් රසායනිකව සංයෝජනය වීමේදී එම මූලද්‍රව්‍ය ලබා ගන්නා හෝ පිට කරන හෝ හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තමයි මූලද්‍රව්‍යයේ සංයුජතාව කියලා අපි කියන්නේ. සංයෝජනය වීමේ හැකියාව සංයුක්තාව. එතකොට මොනම පොඩ ගන්න කලගන්න. හොඳයි. මෙන්න මේ මූලද්‍රව්‍ය මුල් මූලද්‍රව්‍ය ඉස්ස තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. ඒතකොට මුල් මූලද්‍රව්‍ය ඉස්සේ තියෙන සංයුක්තාවය ආවර්තිතාව ගොඩසෙන් තමයි අපි කතා කරන්න යන්නේ. හරි බලන්න. මම දීලා තියෙන පුතේ මෙතන මුල් මූලද්‍රව්‍ය ඉස්ස සඳහා වූ ආවර්තිතාව වගුව. අපි මේක කලින් ලියලා තියෙනවා මේ ආවර්තිතාව වගුව. ඒතර මම මෙතන ඔයාලට මෙන්න මේ උඩින් අපි දාලා තියෙන්නේ ඒ පරමාණුක ක්‍රමාංකය තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ පහලින් ඔයාලට පේනවා 1 2 2 1 2 2 2 3. ඔය ඔයාලා දන්නවා මේ අපි ලියලා තියෙන මේ එක එක මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එක් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිටලා තියෙන රටාව තමයි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය විදිහට මෙතන ලියලා තියෙන්නේ. එතකොට මම මෙතන ඔයාලට මේ කහ පාටින් ලකුණු කරලා තියෙන්නේ මේකේ තියෙන අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එතකොට හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලට පේනවා හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 1යි. ඒ වගේම තමයි හීලියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. ඒ වගේම තමයි ලිතියම් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා 2යි 1යි විදිහට අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ ලිතියම් වල ඒතකොට ඔයාලට පේනවා මේ 2යි 1යි කියලා දාලා තියෙන්නේ ඔය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1 කියන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දාන. බෙරිලියම් වල 2යි. එතකොට මෙහෙම එක එක මේ කාණ්ඩවල තියෙන පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි හඳුනාගත්තොත් එහෙම අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ඔයාලට පේනවා හැම එකේම. එතකොට සාමාන්‍ය මේ මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් පරමාණුවක් එක්ක රසායනිකව බැඳෙන්නේ ඒ වගේ අවසානයේදී ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ කරගන්න. දැන් උදාහරණයක් ඇටියට ලිතියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ. මෙයාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න තව ඉලෙක්ට්‍රෝන 7ක් ඕනේ. ඔයාලා දන්නවා දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න ඉලෙක්ට්‍රෝන 8යි. එහෙනම් මෙයාගේ එකක් තියෙනවා තව 7ක් ඕනේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙන්න. එහෙනම් මෙයාට මේ ඉලෙක්ට්‍රෝන 7 කොහෙන් හරි ගන්න ඕනේ. එහෙම නැතුව තව වැඩක් මෙයාට කරන්න පුළුවන්. ඒ තමයි මේ ඉලෙක්ට්‍රෝන මේ තියෙන ඉලෙක්ට්‍රෝන අයින් කරලා දාන්න පුළුවන්. ඒතර තියෙන ඉලෙක්ට්‍රෝන අයින් කළා දැම්ම කියලා කියන්නේ මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 2යි ඒ ඉලෙක්ට්‍රෝන 2 අවසාන ශක්ති මට්ටමේ තමයි පිටලා තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. එහෙනම්
පළවෙනි කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍ය ඔක්කොම අපි හඳුනාගත්තොත් එහෙම මෙයාලගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන එකයි. එතකොට එයාලා කරන්නේ මේ තියෙන ඉලෙක්ට්‍රෝන එක ඉවත් කරලා මෙයාලගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. එතකොට මේ හැම එකේම ඉලෙක්ට්‍රෝන එක අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන එක අයින් වුණාම මෙයාලගේ අවසාන ශක්ති මට්ටම වෙන්නේ ඊට කලින් තිබෙන ශක්ති මට්ටම. ඒක සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට මෙතනදී දෙවෙනි කාණ්ඩය ගත්තොත් ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. එතකොට මෙයාලා සම්පූර්ණ ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්නවා නම් ගන්නවා නම් ඉලෙක්ට්‍රෝන 6ක් ගන්න ඕනේ. හැබැයි පිට කරනවා නම් මෙයාලට ඉලෙක්ට්‍රෝන පිට කරලා දාලා තියෙන්නේ 2යි. එතකොට සාමාන්‍ය පරමාණුවක් මූලද්‍රව්‍යයක් ලේසි වැඩි තමයි කරන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙක පිට කරන එක තමයි මෙතනදී කරන්නේ. තුන්වෙනි කාණ්ඩයේදී ඉලෙක්ට්‍රෝන 3ක් අයින් කරන එක තමයි ලේසි. ගත්තොත් ඉලෙක්ට්‍රෝන 5ක් ගන්න ඕනේ. නමුත් මෙයා ඉලෙක්ට්‍රෝන 3ක් අයින් කරනවා. ඒක ලේසි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3ක් අයින් කරනවා. අපි දැන් දැක්කා පළවෙනි කාණ්ඩයේදී ඉලෙක්ට්‍රෝන 1ක් ඉවත් කරලා දානවා. දෙවෙනි කාණ්ඩයේදී ඉලෙක්ට්‍රෝන 2ක් ඉවත් කරනවා. තුන්වෙනි කාණ්ඩයේදී ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් කරනවා. හතරවෙනි කාණ්ඩයේදී අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. එතකොට එක්ක ඉලෙක්ට්‍රෝන 4ක් ගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන 8යි. නැත්නම් තියෙන 4ක් ඉවත් කරලා දානවා. එතකොට මේකේ ගත්තත් 4යි ඉවත් කරොත් 4යි. එතකොට කොහොම වුණත් 4යි. එහෙනම් මෙයාලගේ ගත්තත් 4යි දුන්නත් 4යි. ඊළඟට නයිට්‍රජන් වල නයිට්‍රජන් සහ ෆොස්ෆරස් කියන්නේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න ඕන නම් එක්ක ඉලෙක්ට්‍රෝන 3ක් ගන්න ඕනේ නැත්නම් ඉලෙක්ට්‍රෝන 5ක් අයින් කරලා දාන්න ඕනේ. ලේසිම වැඩේ තමයි ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්න එක. එහෙනම් මෙයාලා කරන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්න එක. එහෙනම් 6 වෙනි කාණ්ඩයේදී ඔයාලට පේනවා ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටමේ 6යි. මෙයාලා කරන්නේ මේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න තව ඉලෙක්ට්‍රෝන දෙකක් කොහෙන් හරි ගන්න. ඊළඟ 7 වෙනි ශක්තිය 7 වෙනි කාණ්ඩයේදී ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටමේ 7යි. මෙයාලගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්න ඕන නම් තව ඉලෙක්ට්‍රෝන එකක් ගත්තා නම් හරි. 7ක් අයින් කරනකොට එකක් ගන්න එක ලේසි. එහෙනම් මෙයාලා කරන්නේ එකක් ගන්න එක. අපි නැවත මුලින් ඉඳන් බලමු. පළවෙනි කාණ්ඩයේදී අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. එයාලා කරන්නේ ඒ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 1 ඉවත් කරනවා. දෙවෙනි කාණ්ඩයය අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 2 ඉවත් කරලා දානවා. තුන්වෙනි කාණ්ඩයය අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 3 ඉවත් කරනවා. හතරවෙනි කාණ්ඩයය අවසාන ශක්ති මට්ටමේ තියෙන 4 ඉවත් කරලා දානවා නැත්නම් ලබා ගන්නවා. පස්වෙනි කාණ්ඩයය එයාලා කරන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්නවා. 6 වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන 2ක් ලබා ගන්නවා. 7 වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන 1ක් ලබා ගන්නවා. 8 වෙනි කාණ්ඩයට සැලකුවොත් එහෙම එයාලගේ දැන් තමයි අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයි. ඉලෙක්ට්‍රෝන 2යි, ඉලෙක්ට්‍රෝන 8යි, ඉලෙක්ට්‍රෝන 8යි. එහෙනම් අවසාන ශක්ති මට්ටම එයාලගේ සම්පූර්ණයි. එයාලගේ මේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ නිසා එයාලා බන්ධන වලට සහභාගී වෙන්නේ නැහැ. ඔයාලට මතකක් මේවට කියව උච්ච වායු කියලා. කාගෙත් එක්කවත් බැඳෙන්නේ නැහැ. මොන පරමාණුකවත් බැඳෙන්නේ නැහැ. මෙයාලා තනියෙන් තමයි ඉන්නේ. එතකොට මෙයාලා වෙන පරමාණුත් එක්ක බැඳෙන්නේ නැතුව ඉන්න පරමාණු එයාලා උච්ච වායු කියලා කියනවා. ඒක නිසා එයාලා ඉලෙක්ට්‍රෝන දෙන්නෙත් නැහැ, ගන්න ඕනෙත් නැහැ, මොකක්වත් ඕනේ නැහැ. එයාලගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයි. එහෙනම් ඒ අනුව අපි බලමු මෙයාලගේ සංයුක්තාවයන් එන්නේ කොහොමද කියලා. හතරවෙනි කාණ්ඩය, පස්වෙනි කාණ්ඩය, හයවෙනි කාණ්ඩය, හත්වෙනි කාණ්ඩය, අටවෙනි කාණ්ඩය. හරි. ඊළඟ බලමු පළවෙනි කාණ්ඩේ නම් බලමු අපි සංයුක්තාවය කොච්චරද කියලා. පළවෙනි කාණ්ඩයේ සංයුක්තාවය වෙන්නේ 1යි. ඒ එකක් වෙන්නේ යාළගේ අවසාන ශක්ති මට්ටමේ පුතේ ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා දාන එක කරන්නේ. දෙවෙනි කාණ්ඩය වෙනකන් ඊළඟ වලට දෙන්න ඇති. දෙවෙනි කාණ්ඩයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙකක් ඉවත් කරලා දානවා යාලා. ඒ නිසා යාළගේ සංයුක්තාවය 2යි. හරි. ඒ සංයුක්තාවය 2යි. එහෙනම් තුන්වෙනි කාණ්ඩයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් අයින් කරලා දානවා. එහෙනම් යාළගේ සංයුක්තාවය 3යි. හරි. ඊළඟ හතරවෙනි කාණ්ඩයේ 4යි ගත්තොත් 4යි දුන්නත් 4යි. එහෙනම් යාළගේ සංයුක්තාවය 4යි. ඊළඟට පස්වෙනි කාණ්ඩයේ ඔයාලට පේනවා සංයුක්තා දෙකක් තියෙන පුළුවන්. ඇයි මම කිව්වේ? මෙයාලගේ පුතේ සාමාන්‍යයෙන් අපි ගන්න සංයුක්තාවය 3යි කියලා. මොකද මෙයාලා මම කිව්වේ ඔයාලට ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් කරලා දාන ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්නවා කියලා කිව්වේ. 5යි තව 3ක් එකතු කර ගන්නවා කියලා තමයි කිව්වේ. එතකොට මෙයාලගේ සංයුක්තාවය වෙන්නේ 3යි. හරි. එතකොට මෙන්න මේ අගේ තමයි මෙතනදී ගන්නෙ 3. නමුත් සමහර කලාතුරකින් සමහර අවස්ථාවල 5 කියන සංයුක්තාවයක් තියෙන්න පුළුවන්. 5 කියන සංයුක්තාවය තියෙන්න පුළුවන් කියලා කියන්නේ මෙයාලා මේ ඉලෙක්ට්‍රෝන 5ක් ඉවත් කළා දාන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රෝන 3ක් ගන්න එක තමයි බහුල වෙන්නේ. 5ක් කලාතුරකින් මෙයා ඉවත් කළා දාන්න පුළුවන්. මෙතනදී ඔයාලා මේ සංයුක්තාවේ 3 කියන එක විතරක් මතක තියාගත්තා නම් ඇති. ඒක ගැටලුවක් නෑ. ඊළඟට 6 වෙනි කාණ්ඩයක අපි ඔයාලට කිව්වා 6 වෙනි කාණ්ඩය කරන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්න එක. එහෙනම් යාගේ සංයුක්තාවේ 2යි කියලා මෙතන අපි හඳුන්වා දීලා දිනවනේ. මෙතන කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක් තමයි ඉලෙක්ට්‍රෝන 6ක් අයින් කරලා දාන්න පුළුවන්. එකක් කලාතුරකින් වෙන දෙයක්. එහෙනම් අපි මේක මතක තියාගන්න ඕනේ පුතේ. මෙන්න මේ සංයුක්තාවේ 2 කියන එක. මෙතන සංයුක්තාවේ 3 කියන එක. ඒක තමයි ප්‍රධාන දේ.
ඊළඟ හතර කාණ්ඩයගේ සංයුක්තාවය 1යි. මොකද එයාලා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න කරන්නේ. නමුත් සමහර කලාතුරකින් අවස්ථාවල ඉලෙක්ට්‍රෝන 7ම ඉවත් කළ දාන්නත් පුළුවන්. එකක් කලාතුරකින් වෙන්නේ. එහෙනම් ඔයාලා එක මතක තියාගත්තා නම් ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ ඒක ඇති කියලා මම මෙතනදී හඳුන්වලා දෙන්නේ. ඊළඟ අටවන කාණ්ඩයගේ එයාලගේ සංයුක්තාවයට දෙනවා. එයාලගේ සංයුක්තාවයක් කාගෙත් එක්කව බැඳෙන්නේ නැහැ. කාගෙත් එක්කව සංයෝජනය වෙන්නේ නැහැ. එහෙනම් එයාලගේ සංයුජතාව නැත්නම් සංයෝජනය වීමේ හැකියාව බිඳුව. හරි ඒක නිසා එයාලගේ සංයුක්තාව ගන්නවා 0 එක හඳුන්වනවා. හරි එහෙනම් මෙන්න මෙතනදී අපි බලමු නැවත බලමු සාමාන්‍යයෙන් අපි මතක තියාගන්න ඕන ටික පුතා බලමු. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ මෙන්න මේකේ. මේ තියෙන්නේ සංයුක්තාව මතක තියාගන්න ඕනේ අවස්ථා ටික. ඒතර පළවෙනි කාණ්ඩයේ සංයුක්තාවය 1යි, දෙවෙනි කාණ්ඩයේ 2යි, තුන්වෙනි කාණ්ඩයේ 3යි, හතරවෙනි කාණ්ඩයේ 4යි, පස්වෙනි කාණ්ඩයේ 3යි, හයවෙනි කාණ්ඩයේ 2යි, හත්වෙනි කාණ්ඩයේ 1යි, අටවෙනි කාණ්ඩයේ 0යි. එහෙනම් බලන්න මෙතන රටාවක් තියෙනවා. ඒ තමයි පළවෙනි කාණ්ඩයේ 1 2 3 4 එතනින් ඉහට නැවත 3 2 1 0. එහෙනම් මෙන්න මේ රටාව වලට දැන් හොඳට තේරෙනවා මතක තියාගන්නත් ලේසියි. එතකොට මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා පුතේ අපි විභාගයට යන්න යනකොට අනිවාර්යයෙන් විභාගයට ගියාට පස්සේ ඔයාලට ලබා දෙන කටුවැඩ කොළවල මුලින් මම ආවර්තිත අවගුවක් ඇඳ ගන්න කියලා කිව්වා ඔයාලට. ඒ ආවර්තිත අවගුවේ සටහන් වෙන්න ඕනේ දේවල් ටිකුත් කිව්වා. ඒ සටහන් වෙන්න දේවල් තියෙන්න ඕනේ දේවල් අතරින් මෙන්න අවසාන අපි සටහන් කරන්න ඕනේ දේ ඒ තමයි පුතේ සංයුජතාව. මොකද අපි මේ ආවර්තිත අවගුවේ ප්‍රශ්න ටිකක් එනවා. ඒ ප්‍රශ්න වල උත්තර ලියන්න එතකොට පහසු වෙනවා. එහෙනම් බලන්න මේ රටාව 1 2 3 4 3 2 1 බිඳුව. එහෙනම් බලමු පුතේ අපි මෙතනදී කොහොමද මෙන්න මේ සංයුජතාව ඇසුරෙන් රසායනික සූත්‍රයක් ලියන්නේ කියලා. සංයුක්තාව ඇසුරේ රසායනික සූත්‍ර ලියන ආකාරය තමයි අපි කතා කරන්නේ. එතකොට මෙතනදී අපි ගන්නවා මේ රසායනික සූත්‍රයක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම. රසායනික සූත්‍රයක් කියලා අපි හඳුන්වන්නේ බලන්න මේ කිසියම් සංයෝගයක් හැදෙනකොට ඒ වගේ තියෙන ඒ මූලද්‍රව්‍ය පවතින ආකාරය නැත්නම් ඒ පවතින ප්‍රමාණ වලින් අපි සංකේත ඇසුරෙන් ලියලා පෙන්නුවොත් එහෙම. රසායනික සංයෝගයක් සංකේත ඇසුරෙන් අපි ලියලා පෙන්නුවොත් එහෙම මේකට අපි කියනවා රසායනික සූත්‍රයක් කියලා. එහෙනම් බලන්න රසායනික සූත්‍රයක් ලෙස අපි හඳුන්වන්නේ කිසියම් සංයෝගයක් සංකේත ඇසුරෙන් ලියා දක්වන ක්‍රමය. සංකේත වලින් දීලා පෙන්නන ක්‍රමය. අපි අර මූලද්‍රව්‍ය වලට වල ගන්න සංකේතයක් පාවිච්චි කරා. ඒ වගේ සූත්‍රයකට අපිට නැත්නම් සංයෝගයකට පුළුවන් මේකේ සූත්‍රයක් හදාගන්න. රසායනික සූත්‍රය. එහෙනම් බලන්න මේදී අපිට තියෙන වැදගත්ම දෙයක් තමයි මම මේක කොහොමද කියලා පොඩ්ඩක් ඉස්සරහට කියලා කතා කරන්න පුතේ. ඒ තමයි උදාහරණයක් මම කියන්නම්. ඒ තමයි සංයෝගයේ නම තමයි ජලය. සංයෝගයේ නම ජලය නම් බලමු අපි මේ ජලය කියන සංයෝගය හැදිලා තියෙන මූලද්‍රව්‍යවල ගන්නවා ඔක්සිජන් සහ හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය වලින් තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් ඔක්සිජන් හා හයිඩ්‍රජන් වලින් හැදිච්ච සංයෝගයේ සූත්‍රය අපි කියනවා H2O කියලා තමයි ලියන්නේ. එහෙනම් මේ H2O කියලා ලියුවේයි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින් හැදිලා තියෙන්නේ. හැබැයි මෙතන අපි H2 කියලා අපි සංඛ්‍යාවක් දාලා තියෙනවා. මේකට හේතුව තමයි ජලය කියන සංයෝගයේ එක අණුවක් කියන්නේ අංශුවක් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තමයි අපි හඳුනගන්නේ. ඒ තමයි හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් එක පරමාණුවකට සම්බන්ධ වෙලා තියෙනවා. ඕක තමයි ඔක්සිජන් හා හයිඩ්‍රජන් බැඳිලා හැදෙන අනුපාතය. එහෙම නැත්නම් එකට එකතු වෙලා හැදෙන සංයෝගය ජල අණුව කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේකේ හයිඩ්‍රජන් දෙකක් සහ ඔක්සිජන් එක පරමාණුවක් අන්තර්ගත වෙනවා. එතකොට මේක අනිවාර්යයෙන්ම ජලාංශුවක ස්වරූපය වෙන්නේ මේකයි. කවදාවත් ඔක්සිජන් එකයි හයිඩ්‍රජන් එකකින් හැදිච්ච ජල අණුවක් නැත. තියෙන්නේ හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකකුයි හැදිච්ච ජල අණුවක් තමයි පවතින්නේ. එහෙනම් ජල අණුවේ හැඩෙත් මේ විදිහ ජල අණුවේ පරමාණුයකට බැඳිලා තියෙන වෙන මේ ආකාරයට. ඔක්සිජන් එකයි හයිඩ්‍රජන් දෙකයි. එහෙනම් ඔයාලට පේනවා ඇති මෙතන හයිඩ්‍රජන් H2 කියලා දැම්මේ ඇයිද කියලා. හයිඩ්‍රජන් එකයි දෙකයි. ඔක්සිජන් එකයි. ඔක්සිජන් එක තමයි මේ ලියලා තියෙන්නේ. ඒක යටින් අපි එක ඉලක්කමක් දාන්න ඕනේ නැහැ. මොකද ඔක්සිජන් එකක් මේ ලියලා තියෙන්නේ. එකක් මේ ලියලා තියෙන්නේ. නමුත් හයිඩ්‍රජන් අපි ගත්තොත් එහෙම H කියලා විතරක් ලියද්දී හයිඩ්‍රජන් එකයිනේ. ඒක දෙකක් කරලා පෙන්නන්න පහලින් ඉදිරියේ. මූලද්‍රව්‍ය සංකේතන පහලින් නෙවෙයි පහලින් ඉදිරියේ H2O කියලා අපි ලියනවා. එහෙනම් මෙතනදී අපිට පේනවා මේ පරමාණු රසායනිකව එකතු වෙන බැඳෙන සංයෝජනය වෙන අනුපාතයද අපිට නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ හයිඩ්‍රජන් දෙකක් එක්ක ඔක්සිජන් එකක් බැඳෙන්නේ කියලා අපිට අනුපාතයත් එක්ක සඳහන් කරන්න පුළුවන් කියලා වලට තේරෙනවා.
එහෙනම් බලමු මෙන්න මෙහෙම අපි දැන් අපිට දෙනවා පුතා. ඔහොම එක එක රසායනික සූත්‍ර ලියන්න දෙනවා. අපිට මේ ගැටලුව තමයි මූලද්‍රව්‍ය දන්නවා අපි සාමාන්‍යයෙන් රසායනික සංයෝගයේ තියෙන. නමුත් මෙන්න මේ එකතු වෙන අනුපාතය අපිට තීරණය කරගන්න අමාරුයි. මේක නිසා අපිට ප්‍රශ්නයක් එනවා කොහොමද මේ රසායනික සූත්‍රය ලියන්නේ කියලා. එහෙනම් මේ අනුපාතය අසුරු කරගෙන රසායනික සූත්‍ර ලියන්න පොඩි උදව්වක් ගන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ සංයුජතාව. ඒ සංයුක්තාවය ඇසුරින් අපිට රසායනික සූත්‍ර ලියන්න පුළුවන්. මේ රසායනික සූත්‍ර ලියන එක ක්‍රමයක් පමණයි. එහෙනම් මේ රසායනික සූත්‍ර ලියන්නේ කොහොමද කියලා තමයි මෙතනදී කතා කරන්නේ. හරි මේ මම අර කිව්වේ ජල සාමාන්‍යයෙන් ජලය අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිය නිල් පාටින් පෙන්නන්නේ පුතේ එතකොට ඔක්සිජන් පරමාණු, කොළ පාටින් වගේ පෙන්නන්නේ හයිඩ්‍රජන් පරමාණු. ඔහොම ඔය තියෙන අංශුවක් තමයි ඔය තනි අංශුවක් තමයි ඔය නිල් පාටයි කොළ පාට පොළ දෙකම එක පරමාණු ටිකක් බැඳලා තියෙනවා පෙන්නන්නේ. හැබැයි මෙතන විශාල ප්‍රමාණයක් තියෙනවා කියන්නේ මෙතන ජලය අංශු විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ අංශු අතර තියෙන බැඳීම නිසා තමයි මේ ඔක්කොම එකට තියෙන්නේ. එහෙනම් මේ විදිහකට තමයි ජල අංශුවක් කියලා කියන්නේ. ඒක නිසා තමයි H2O කියලා ලියුවේ. එහෙනම් බලමු මේක අපි කොහොමද ගන්නෙ කියලා. එහෙනම් බලමු අපි මේ රසායනික සූත්‍ර ලියන්නේ කොහොමද කියලා සංයුක්තාවය උපයෝගී කරගෙන. උදාහරණයක් බලමු. එහෙනම් මේ ජලයේ ලියුපු හැටි අපි සංයුක්තාවය යොදා උපකාරී කරගෙන කොහොමද මේ ජලයේ රසායනික සූත්‍රය ලියන්නේ කියලා බලමු. එහෙනම් බලන්න. ජලය කියලා කියන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු වලින් හැදිච්ච දෙයක්. එහෙනම් හයිඩ්‍රජන් ඔක්සිජන් වලින් හැදිලා තියෙන්නේ. මේ මම පෙන්නන්නේ පුතේ ඒකට අපිට පහසුවෙන් ලියන්න පුළුවන් ක්‍රමයක්. ලිවීමේ ක්‍රමවේදය විතරයි පෙන්නන්නේ. නමුත් ඔයාලට මේක පුරුණාට පස්සේ ඔයාලට පුරුදු විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඒක අපි ඊළඟ පාඩමේදී වැඩිපුර කතා කරමු. එහෙනම් බලන්න පුතේ මෙතනදී අපොඩක් ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ මෙන්න මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු වල තියෙන සංයුක්තාව හොයාගන්න ඕනේ. ඒකට මම ගෝණ අපිට අර වැදගත් වෙනවා කියලා අර ආවර්තිතාව වගුව. එතකොට බලමු මෙතන ආවර්තිතාව වගුවේදී මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වල සංයුක්තාවය කොතනද කියලා. හයිඩ්‍රජන් තියෙන මෙන්න මෙතන පළවෙනි කාණ්ඩේ හයිඩ්‍රජන් සංයුක්තාව පිහවා ගන්න. ඒතකොට කෙලිම උඩට යනවා. කීයද හයිඩ්‍රජන් සංයුක්තාවය 1යි. එහෙනම් හයිඩ්‍රජන් සංයුක්තාවය 1යි. ඒ වගේ ඊළඟ පරමාණු වනේ ඔක්සිජන් වල සංයුක්තාවය ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ ඔක්සිජන් වල සංයුක්තාවය 2යි. එහෙනම් බලමු අපි මෙතනදී සංයුක්තාවය දැන්. හයිඩ්‍රජන් සංයුක්තාවය පළවෙනි කාණ්ඩේ නිසා 1යි ඔක්සිජන් සංයුක්තාවය 2යි. එහෙනම් අපි ඉස්සලම කරන්නේ සංයුක්තාවය හොයාගන්න එක. සංයුජතාවය හොයාගෙන අපි කරන්නේ නැවත වෙනින් පරමාණු ටික ලියා ගන්න. හරි. පරමාණු දෙක නැවත ලියාගෙන ඊට පස්සේ මෙන්න මේ ඔක්සිජන් වල සංයුක්තාවය හයිඩ්‍රජන් වලින් පහලින් ලියනවා. අපි කරන්නේ සංයුක්තාවය දෙක කොමාරු කරලා මේ දෙන්නගේ පහලින් ලියන එක. එහෙනම් බලන්න ඔක්සිජන් වල සංයුක්තාවය 2යි. ඒක මෙන්න මෙතනින් අපි පහලින් ලියුවා. මෙන්න මෙතනට ලියනවා. එහෙනම් හයිඩ්‍රජන් වල සංයුක්තාවය 1යි. ඒක අපි ඔක්සිජන් වල පහලින් ලියනවා. එකක් කියලා අපි ලියනවා. එහෙනම් හැබැයි ඔය එක කියන එක අපි ලියන්න ඕනේ නැහැ කියලා මම ඔයාලට කිව්වා මතක ඇති. ඒක අපි ලියන්නේ නැහැ. ඒක ඔක්සිජන් මෙතන එකක් ලියන නිසා එක ලිවීම අවශ්‍යතාවයක් නැත. එහෙනම් ඒක අපි අයින් කරලා ලියලා කෙලින්ම මෙන්න මෙහෙම ලියවමු. ඒ කියන්නේ ඔන්න එහෙනම් අපි බලන්න ජල අණුවේ අපි ගත්ත විදිහ H2O කියලා ගත්තා. ඔය එක උදාහරණයක්. අපි කරේ සංයුජතාව හොයාගත්තා. බලමු නැවත මුලින්ම සංයුක්තාව හොයාගත්තා. හයිඩ්‍රජන් 1යි ඔක්සිජන් 2යි. අපි මූලද්‍රව්‍ය දෙක ලියාගත්තා. ඔක්සිජන් වල සංයුක්තාව හයිඩ්‍රජන් වල පහලින් ලිව්වා. හයිඩ්‍රජන් වල සංයුක්තාවය ඔක්සිජන් වල පහලින් ලිව්වා. එක ලිවීමේ අවශ්‍යතාවයක් නැති නිසා අපි එක අයින් කරලා යනවා. එතකොට H2O කියලා එනවා අපිට ජල අණුවක රසායනික සූත්‍රය. එහෙනම් අපි තව උදාහරණයක් බලමු. මීතේන්. හේවත් මෙතේන් කියලා අපි කියනවා. මෙතේන් කාබන් සහ හයිඩ්‍රජන් වලින් තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් බලමු අපි කාබන් සහ හයිඩ්‍රජන් වලින් තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් අපිට මේ සංයුක්තාව හොයාගන්න ඕනේ. එහෙනම් අපි බලමු කාබන් හා හයිඩ්‍රජන් වල සංයුක්තාවය කීයද කියලා. කාබන් තියෙන්නේ 4 වන කාණ්ඩේ. එහෙනම් කාබන් 4 වන කාණ්ඩේ තියෙනවනම් මෙයාගේ සංයුක්තාවය 4යි. ඒක හරි. හයිඩ්‍රජන් වල සංයුක්තාවය පළවෙනි කාණ්ඩේ එහෙනම් 1යි. කාබන් වල 4යි, හයිඩ්‍රජන් වල 1යි. එහෙනම් අපි බලමු නැවත සංයුක්තාවය කොච්චරද කියලා. කාබන් වල 4යි, හයිඩ්‍රජන් වල 1යි. එහෙනම් මේක අපි බොමාරු කරලා ලියන්න තියෙන බලමු එහෙනම්. කාබන් වලට එහෙනම් එන්නේ 1 කියන සංයුක්තාවය මේ පහලින් ලියනවා මෙහෙම. හයිඩ්‍රජන් වලට එන්නේ 4. එහෙනම්
කාබන් එකයි හයිඩ්‍රජන් 4යි තමයි එකතු වෙන්නේ. එහෙනම් ඔන්න අපේ රසායනික සූත්‍රය. හැබැයි එකේ ඉලක්කම අපි ලියන්නේ නැහැ කියලා කිව්වනේ. එහෙනම් ඒක අපි අයින් කරන්න ඕනේ. එහෙනම් අපිට එනවා පුතා මීතේන් වල රසායනික සූත්‍රය CH4 කියලා. එහෙනම් මීතේන් අණු රසායනික සූත්‍රය CH4 කියලා අපිට නම් කරන්න පුළුවන්. ඊට පස්සේ තව උදාහරණයක් ගමු. මේ පොඩක් වෙනස් අර්ථ වෙලිය පොඩි වෙනසක් වෙනවා. ඒ තමයි කාබන් ඩයොක්සයිඩ් වල සූත්‍රය. කාබන් ඩයොක්සයිඩ් සූත්‍රය සඳහා මේ මූලද්‍රව්‍ය එකතු වෙලා තියෙන මූලද්‍රව්‍ය තමයි කාබන් හා ඔක්සිජන් මූලද්‍රව්‍ය. එහෙනම් කාබන් හා ඔක්සිජන් මූලද්‍රව්‍ය ගත්තාම බලමු. කාබන් හා ඔක්සිජන් වලින් තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා අපි කාබන් සහ ඔක්සිජන් වල බලමු සංයුක්තාවය කීයද කියලා. කාබන් වල සංයුක්තාවය 4යි. හතරම කාණ්ඩේ තියෙන 4යි. ඔක්සිජන් වල සංයුක්තාවය 2යි. මම කොහොනකට බහුලව ගන්න එක නේ මතක තියාගන්න ඕනේ නේ. ඔක්සිජන් වල සංයුක්තාවය 2යි. කාබන් වල 4යි, ඔක්සිජන් වල 2යි. කාබන් වල 4යි, ඔක්සිජන් වල 2යි. එහෙනම් මේක අපි හෝම්වර්ක් වල ලියමු බලන්න. කාබන් වල ඔක්සිජන් වල සංයුක්තාවය මෙතනින් අපි ලිව්වා 2යි. ඊට පස්සේ කාබන් වල සංයුක්තාවය 4යි. ඒක අපි ඔක්සිජන් වල පහලින් ලිව්වා. එහෙනම් කාබන් 2යි, ඔක්සිජන් 4යි. නමුත් මෙතනදී මම කොහොම ටිකක් විශේෂ වෙනවා කියලා. ඒ තමයි මෙන්න මේක. එහෙනම් කාබන් 2යි ඔක්සිජන් 4යි වෙන්න ඕනේ. හැබැයි මේක අපි ලියන්න ඕනේ පුතා සරලම අනුපාතයෙන් ලියන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මෙතන 2 4නේ තියෙන්නේ. 2 සහ 4 තියෙන්නේ. හැබැයි මේක තව අපිට මේ අනුපාතය සුළු කරන්න පුළුවන්. 2 අණු 4 දෙකට කාබන් 2කට ඔක්සිජන් 4ක් සම්බන්ධ වෙනවා. නමුත් මේක අපි සරලම අනුපාතයෙන් ලිවිය යුතුයි. එහෙනම් සරලම අනුපාතයෙන් ලියන්න නම් බලමු මේක කොහොමද කරන්නේ කියලා. කාබන් ඔක්සිජන් C2O4 කියලා අපිට ආවේ කාබන් 2යි ඔක්සිජන් 4යි. එතකොට මේකේ කාබන් 2ට ඔක්සිජන් 4ක අනුපාතයක් තියෙනවා. එහෙනම් මේක අපි සරල කරමු. සරල කරනවා දන්නවා ගණිතයේදී අනුපාත සුලක සරල කරනකොට ඒකේ තියෙන කුඩාම සංඛ්‍යාවෙන් බෙදෙනවා. එහෙනම් මේ කුඩාම සංඛ්‍යාව 2. එහෙනම් 2 2කින් බෙදන්න ඕනේ අපි 4ක් 2කින් බෙදන්න ඕනේ. කුඩාම සංඛ්‍යාවෙන් බෙදෙන එක කරන්නේ. අඩුවෙම තියෙන පරමාණු සංඛ්‍යාවෙන් බෙදන්න. ඒක වෙන තමයි සරල අනුපාතය ගන්න. එහෙනම් සරල අනුපාතය ගන්නකොට 2 බෙදීම 2 1යි 4 බෙදීම 2 2යි. එහෙනම් බලමු අපි සූත්‍රය ලියන්නේ කොහොමද කියලා. එහෙනම් කාබන් 2ට ඔක්සිජන් 4ක් තිබ්බ එක කාබන් 1ට ඔක්සිජන් 2ක් විය යුතුයි. එහෙනම් අපි බලමු සූත්‍රය ලියන හැටි. කාබන් 1යි ඔක්සිජන් 2යි. නමුත් මෙතනත් අපි කිව්වා 1 ලියන්නේ නැහැනේ. එහෙනම් 1 ලියන්නේ නැත්නම් අවසාන සූත්‍රය වෙන්නේ මොකද්ද? CO2. හරි. එහෙනම් ඔන්න සරල අනුපාතයෙන් ලියන්න ඕනි. ඒ වගේම සංයුක්තාව මාර්ගවල තමයි ලියන්නේ. හොඳයි. එහෙනම් බලන්න පුතා. මේක මම අභ්‍යාසයක් ඔයාලට ලබා දෙනවා මෙතනදී. මේ අභ්‍යාසයේ තියෙන ටික මට මේ රසායනික සූත්‍ර ලියන්න තියෙන්නේ ලිතියම් ෆ්ලුෝරයිඩ්, බෙරිලියම් ක්ලෝරයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ්, කාබන් සල්ෆයිඩ්, ඇමෝනියා මූලද්‍රව්‍ය දීලා තියෙනවා අපේ උදව්වක් විදියට. දැන් මේවා ගැන අපිට ලිතියම් ෆ්ලුෝරයිඩ් කිව්වම හිතා ගන්න පුළුවන් මූලද්‍රව්‍ය. ලිතියම් තියෙනවා, ෆ්ලුෝරීන් තියෙනවා. බෙරිලියම් ක්ලෝරීන්, ක්ලෝරයිඩ් කියෝ ක්ලෝරීන් පොඩි පන්තිලේ ඉගෙනගෙන තියෙනවා. ඇලුමිනියම් ඔක්සයිඩ් කියොත් ඔක්සිජන් තියෙන්නේ. මැග්නීසියම් ඔක්සයිඩ් කියොත් ඔක්සිජන් තියෙන්නේ. මැග්නීසියමුයි ඔක්සිජනුයි. කාබනුයි සල්ෆයිඩ් කියොත් සල්ෆර්. ඇමෝනියා උදව්වක් දීලා තියෙනවා නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වලින් හැදිලා තියෙන්නේ. හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියොත් හයිඩ්‍රජන් සහ සල්ෆර් වලින් හැදිලා තියෙන්නේ. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් කියොත් හයිඩ්‍රජන් සහ ක්ලෝරින් වලින් හැදිලා තියෙන්නේ. එහෙනම් මේ පිටුරු ටික පුතේ මම මෙතන ඔයාලට නම්බර් එකක් දීලා තියෙනවා. මේ නම්බර් එකට මට WhatsApp එකකින් මැසේජ් එකක් එවන්න. එතකොට මම ඔයාලට ඔයාලගේ හරි වැරදි බලලා නැවත ඔයාලට මම එවන්නම්. එතකොට සටහන විදිහේ මේ පිටු ටික ඔයාලගේ ඉස්කෝලේ ලියන පොතේ ලියා ගන්න ඕනි. මම තව ටික වෙලාවක් දෙන්නම් ඔයාලට මෙන්න මේ අභ්‍යාසයේ ටික ලියා ගන්න. ඔයාලට ඕන වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්න පුළුවන් වුණා. හොඳයි එහෙනම් සියලු දෙනාට අයිබෝන් කියලා මම සමු ගන්නවා. සියලු දෙනාට අයිබෝන් කියලා මම සමු ගන්නවා පුතා. එහෙනම් අපි නැවත පාඩමකින් හමු වෙමු.